අයිබෝන් guidelines to write an essay. guidelines කියන්නේ මොනවද? මාර්ගෝපදේශ. to write ලිවීමට an essay රචනාවක් ලිවීමට මාර්ගෝපදේශ. ඒ කියන්නේ රචනාවක් ලියන්නේ කොහොමද කියලා තමයි මේකද කියලා දෙන්නේ. රචනාව කියන්නේ හරියම වැදගත්. ඔයගොල්ලන්ගේ grade 6 to 11 paper එකේ වැඩිම ලකුණු හම්බෙන්නේ රචනාවට. ඕලෙන් paper එකේ ලකුණු 15ක් හම්බෙනවා. හරි. අපි බලමු කොහොමද මේක රචනාවට වැඩිම ලකුණු ගන්න කියලා. මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ කොහොමද රචනාවට වැඩිම ලකුණු ගන්න කියලා. වැඩිම ලකුණු ගන්න විදිහ කොහොමද රචනාව ලියන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම රචනාවට කොහොමද ලකුණු හම්බෙන්නේ කියලා මාකින් ස්කීම් එක බලමු. ලකුණු හම්බෙන්නේ මෙහෙමයි. කන්ටෙන්ට් එකට. කන්ටෙන්ට් කියන්නේ අන්තර්ගතය. අන්තර්ගතයට හම්බ වෙනවා සාමාන්‍ය ලකුණු 5ක් වගේ. ලැන්ග්වේජ් එකට. ලැන්ග්වේජ් කියන්නේ භාෂාව. ඒ කියන්නේ ග්‍රෑමර්. ඒකට හම්බ වෙනවා. ඒ වගේ vocabulary, ඒ වගේ වචනමාලා, ඒවට හම්බ වෙනවා සාමාන්‍ය ලකුණු 5ක් වගේ. organization. organization කියන්නේ සංවිධානය. කොහොමද සංවිධානය කරලා වගන්ති ගලපලා වගන්ති අතර සම්බන්ධයක් ඇති කරලා කොහොමද රචනා ලියන්නේ? organization එකට හම්බ වෙන ලකුණු සාමාන්‍යයෙන් දෙකක් වගේ. දෙකක් නැත්නම් තුනක් හරි. mechanics of writing. ඒ කියන්නේ spelling. විරාම ලක්ෂණ, punctuation marks, question mark, commas, full stops සහ වචන පැහැදිලිව තියෙන්න ඕන. අර්ථකරු පැහැදිලි වෙන්න ඕන. අර්ථකරු ලස්සන නෙමෙයි පැහැදිලි වෙන්න ඕන. ඒ වගේ ඒවට සාමාන්‍ය ලකුණු ඒ දෙකක් හරි තුනක් හරි හම්බ වෙනවා. ඒතර ඕලෙන් පේපර් එකේ ලකුණු 15 හැදෙන ඔය විදිහට. සාමාන්‍ය ලකුණු 10ක් දෙන එකක් නම් ඒත් වැඩිපුර ලකුණු හම්බෙන්නේ content and language. content කියන්නේ අන්තර්ගතව ලියන දේවල්. language කියන්නේ භාෂාව, grammar එහෙම. හරි අපි බලමු කොහොමද රචනාවක් ලියන්නේ කියලා. ඒකට ගැලපෙන ටෙක්නික්ස් බලමු. මේ ටෙක්නික්ස් අනුගමනය කරලා වැඩිම ලකුණු ගන්න පුළුවන් essay එකට. හරි. මේක පොතේ ලියා ගන්නකොල number 1. number 1 තමයි සමහරවිට රචනාවකදී ඒගොල්ලෝ මාතෘකා කිහිපයක් දෙන පේපර් එකේ. ඔයා තෝරගන්න ඕන එක මාතෘකාවක්. වඩාත්ම ගැලපෙන මාතෘකාව තෝරගන්න ඕන. කොහොමද තෝරගන්නේ? Yeah, number 1, select the topic. select කියන්නේ තෝරගන්න. the topic කියන්නේ මාතෘකාව. මාතෘකාව තෝරගන්න. select the topic. හරි. තෝරගන්න ඕන මෙහෙමයි. ඔයාලට ලියන්න ලේසිම මාතෘකාව තෝරගන්න. ලියන්න ලේසි වෙන්නත් ඕනේ. ඒ වගේම වැඩිම කරුණු තියෙන්නත් ඕනේ. වැඩිම කරුණු තියෙන ලියන්න ලේසිම මාතෘකාව තෝරගන්න. දිල් තියෙන මාතෘකාවලිය. සමහර වෙලාවට ඩයලොග් එකක් එන්නත් පුළුවන්. සමහරවිට ස්ටෝරි එකක් එන්නත් පුළුවන් රචනාව ඇරුණාම. ඒත් ස්ටෝරි එකක් ඩයලොග් එකක් වගේ ලියනවා නම් ඔයා නිර්මාණශීලී වෙලා ලියන්න ඕනේ. හරි මේක ලියගන්න. select the topic. which is easy for you to handle. select the topic. මාතෘකාව තෝරගන්න. මොන මාතෘකාවද? which is easy, lazy for you ඔයා සඳහා to handle කරන්න. හරි. ඊට පස්සේ apart from essays රචනා ඇරුණාම apart from essays you are also given passive voice වාට දීලා තියෙනවා. guidelines මාර්ගෝපදේශ to complete සම්පූර්ණ කිරීමට. මේක ලියා ගන්න පොතේ. imaginary හිතින් මවාගත් මනක් කල්පිත හිතින් මවාගත් ස්ටෝරි කතාවක්. සමහරවිට කතාවක් සම්පූර්ණ කරන්න ඉන්නත් පුළුවන්. or a dialogue. එහෙම නැත්නම් dialogue එක දෙබසක්. සංවාදය සම්පූර්ණ කරන්න ඉන්න පුළුවන්. හරි මේක ලියගන්න. සාමාන්‍ය මේ රචනාවලට එන මාතෘකා මොනවද හොයා තෝරගන්නේ ඒගොල්ලෝ.
ලෙට් එක හදන කට්ටිය. සාමාන්‍ය ටෙක්ස්ට් බුක් එකෙන් හොයාගන්නවා. ඒ අරුණාම කාලීන මාතෘකා එන්න පුළුවන්. දිනදා සිද්ධීන්ගෙන් එන්න පුළුවන්. ඊපස්සේ මේ අර්ථයෙන් ලියාගන්න. The topics may be taken from. The topics මාතෘකා may be taken. ඒ කියන්නේ අරගෙන තියෙන්න පුළුවන්. මොනවද? From textbooks. ඔයාලා textbooks වලින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් from current interests. හරි. ඒ කියන්නේ වර්තමානයේ වැඩිම උනන්දුවක් දක්වන දේවල් මොනවද? ඒවෙන් ගන්නත් පුළුවන්. Select the one. Select තෝරගන්න the one. Select the one for which you have the largest amount of content. ඒකේ select the one තෝරගන්නලු එක මොන එකද? For which you have ඔයාට තියෙන the largest amount වැඩිම ප්‍රමාණයක් of content අන්තර්ගතේ කරුණු. වැඩිම කරුණු ප්‍රමාණයක් තියෙන ඔයා දන්න වැඩිම කරුණු ප්‍රමාණයක් ලියන්න පුළුවන් රචනාව අතවර ගන්න ඕනේ. වගේම එක ලේසිම එක වෙන්නත් ඕනේ. يعني එහෙමනම් සරලව කිව්වොත් මාතෘකාව තෝරගන්නේ කොහොමද? ඔයාට ලේසිම මාතෘකාව තෝරගන්න. ඒ වගේම වැඩිම කරුණු තියෙන මාතෘකාව තෝරගන්න. ඊට පස්සේ number 2 මේක තමයි වැදගත්ම දේ. රචනාව නිකම්ම ලියාගෙන යන්න එපා. ඔර්ගනයිසේෂන් වල ලකුණු හම්බෙන්නේ නැහැ සංවිධානයේට එහෙම ලියුවොත්. ඡේද වෙන් කරන්න ඕනේ. ඡේද වෙන් කරද්දී රචනාව ලියන්න ඉස්සෙල්ලා පොඩ විනාඩියක් විතර වැය කළා අවුට්ලයින් එකක් හදාගන්න. එහෙම නැත්නම් ඒකට කියනවා බ්‍රේන්ස්ටෝමින් කියලා. බ්‍රේන්ස්ටෝමින් කියලා. number 2. ඒක තමයි වැදගත්ම දේ. ප්‍රෙපෙයාර්. ඒ කියන්නේ සැකිල්ලක් හදාගන්න මොනවද ලියන කරුණු කියලා. ප්‍රෙපෙයාර් සාදාගන්න පිළියෙල කරගන්න and outline. outline කියන්නේ මොකද්ද? සැකිල්ල. මෙන්න මේ දේවල් ලියන්නේ කියන point form වලින් ලියාගන්න. සැකිල්ල. එමෙත් ඒකට කියනවා prepare and outline එකට තනි වචනයක් කියනවා brainstorming කියන. හරි ඒක හදන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙන්න උදාහරණයක් අරන් පස්සේ. ඉතින් මේක ලියන්න. මේකට කියනවා නම් ආල සමහරට mind mapping කියලා. ඒ කියන්නේ මනසේ මවා ගන්න දේ අපි පොඩ්ඩක් සැකිල්ලක විදිහට වෙනම කටු සරහනක ලියා ගන්නවා. Okay, write this. Jot down in point forms. Jot down කියන්නේ ලියා ගන්න. In point forms. Point form එකෙන් තමයි ලියා ගන්න ඕනේ. කෙටි. Jot down in point forms the things. ඒ කියන්නේ මේක වචන 200ක රචනාවක් වෙන්න පුළුවන්, වචන 50ක 60ක රචනාවක් වෙන්නත් පුළුවන්. ලොකු උනත් පොඩි උනත් මේ වගේ ලියා ගන්න එක වැදගත්. ඒක තමයි ඔර්ගනයිසේෂන් වල ලකුණු හම්බෙන්නේ. On which you are going to write. You are going to write. ඔයා ලියන්නේ නැති. ඒ කියන්නේ ඔයා ලියන්නේ රචනාව ගැන කරුණු point form එකෙන් පොඩ්ඩක් ලියා ගන්න. ලියන්න මේකට ගන්න. ඊට පස්සේ if you are given guidelines සමහර විට කියන්නේ guidelines දුන්නේ නැත්නම් තමයි එහෙම ලියාගන්නේ. guidelines දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ දේවල් අන්තර්ගත කරන්න කියලා ඒගොල්ලෝ දෙන්න පුළුවන් paper එකකින්. එහෙම දුන්නොත් අන්නේ guidelines පාවිච්චි කරලා තමයි ලියන්න ඕනේ. ඒ කියන්නේ එක guideline එකට එක ඡේදයක්. body paragraph එක හදන්නේ ඒ වගේ. එක guideline එකට එක ඡේදයක්, තව guideline එකට තව ඡේදයක්, ඒ වගේ ඡේද වෙන් කරන්නේ. හැමතිස්සෙම එක ඡේදයකට එක point එකක්. එහෙම නැත්නම් points දෙකක්. ඒ වගේ දාන්න. කියන්නේ එකම ඡේද points ගොඩක් වැඩි කරන්න එපා. Okay, if you are given
ඒ කියන්නේ වාට දීලා තියෙනවා නම් passive voice guidelines. Guidelines දීලා තියෙනවා. use පාවිච්චි කරන්න those ඒවා වාට guidelines දීලා තියෙනවා ඒවා පාවිච්චි කරන්න for points. ඒක විවර මෙතෙන්දී වා points වෙන් කරගන්න එපා. හිතින් හදාගන්න එපා මේකෙදී නම්. guidelines දීලා නැත්තම් මේකෙදී නම් guidelines માં එදින points ඉද දාගන්න. ඒක කරන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. ඊට පස්සේ ලියගන්න you can use වාට පුළුවන් පාවිච්චි කරන්න this මේක for small essays to කියන්නේ small essays වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු essays වලට විතරක් නෙමෙයි පොඩි essays වලටත් මේක මේ පාවිච්චි කරන්න පුළුවන්. මේක හරියම වැදගත්. ලොකු essay එකකට නම් එක පොයින්ට් එකකින් සාමාන්‍යයෙන් ටිකක් වාක්‍ය 8ක වගේ වාක්‍ය 5ක 6ක වගේ ඡේදයක් ලියනවා. එනස නැති. ඒකට ගන්නට වචන 50 හැදෙනවා. හරි අපි බලමු දැන් brainstorming කරන්න කියලා කොහොමද කියලා. ඒක තමයි වැදගත්ම පොයින්ට් එක මේකේ. සාමාන්‍ය රචනාවක් ගත්තාම parts තුනක් තියෙනවා. පළවෙනි part එක තමයි introduction. මුලින්ම introduction එකක් දෙන්න ඕන. ඒ කියන්නේ හැඳින්වීමක් දෙන්න ඕන මාතෘකාව ගැන. ඊට පස්සේ body paragraphs ලියන්න ඕන. ඒ කියන්නේ රචනාවට අදාළ paragraphs ලියන්න ඕන ඡේද වෙන් කර කර ලියන්න ඕන ඡේද. සාමාන්‍ය body paragraphs 3ක් 4ක් වගේ ලියන්න. ඒතර මේකට පොඩි introduction එකේ පොඩි ලියුවම ඇති. ඊට පස්සේ අවසානයේ conclusion. conclusion කියන්නේ අවසානයේට වඩා ලියන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ලියපු ඔක්කොගේ පොඩි සාරාංශයක් සමරි එකක් ලියන්න පුළුවන්. ඒ අරුණාම අදාළ මාතෘකාව ගැන වාගේ මතය මොකද්ද? your opinion. වාගේ මතය ලියන්න පුළුවන්. ඒ අරුණාම your wishes. ඒ සම්බන්ධයෙන් වාගේ බලාපොරොත්තු මොනවද? ඒ වගේ දේවල් ලියන්න පුළුවන්. හැමතිස්සෙම රචනා ලියද්දී ඉන්ට්‍රොඩක්ෂන් එක හොඳට පටන් ගන්න. පළවෙනි වාක්‍යය හොඳට බල්ල කෙනා සිත් අද ගන්න විදිහට ලියන්න. ඒ වගේම කන්ක්ලූෂන් එකත් ලස්සනට ඉවර කරන්න. හරි දැන් අපි බලමු බ්‍රේන්ස්ටෝමින් කරන්නේ කොහොමද කියලා. ඊළඟ මාතෘකාව බ්‍රේන්ස්ටෝමින් කියන්නේ. ඔය දෙවෙනි කරුණයට තමයි කියලා දෙන්නේ. brainstorming වලට මම උදාහරණ දෙයක් කරන්නම්. අපි හිතමු රචනාවේ ඉන්නේ natural disasters කියලා. ස්වභාවික උපද්‍රව. disasters කියන්නේ උපද්‍රව, විනාශ, natural කියන්නේ ස්වභාවික උපද්‍රව. දැන් මෙහෙම ආවොත් මේ විදිහට පොඩක් අඩසරහනක ලියා ගන්න. ඊට පස්සේ මේකට දාලා කරුණු ටික අපි වෙන් කරගන්න. natural disasters කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලාම අපි හැඳින්වීමක් කරනවා. එතන introduction එක. natural disasters what? කුමක්ද? natural disasters කියන්නේ introduction එකක්. හැඳින්වීමක් කරනවා පොඩියට. ඊට පස්සේ වල දෙන්න පුළුවන් natural disasters වලට examples මොනවාද උදාහරණ. ඒ යටතේ තවත් කතා පොඩි කරුණු දෙන්න පුළුවන්. examples වල ගන්න පුළුවන් tsunami, floods, flood ගම් වතුර. ඊට පස්සේ earthquakes භූමිකම්ප. ඒ වගේ ගන්න පුළුවන්. මේක ලියා ගන්න. ඔයාලා SSD එක පොතේ ලියා ගන්න. හරි. ඒ වගේ natural disasters කීපයක් නෑ අපිට. ඊට අමතරව hurricane වගේ tsunami storms ඒව ගැන කතා කරන්න පුළුවන්.
මේ අනිත් කතා කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ වෙන දේවල් සහ විදේශීය ගැන කතා කරන්න පුළුවන්. ඒතර ඉන් ශ්‍රී ලංකා ශ්‍රී ලංකාවේ තියෙන natural disasters මොනවද? ඒ වගේම ලෝකේ foreign පිටරට තියෙන විදේශී රටවල තියෙන natural disasters මොනවද කියලා කතා කරන්නත් පුළුවන්. හරි. ඒ වගේ මෙන්න මේ දේවල් කතා කරනවා කියලා විස්තර කරන්න. එතන අපි බොඩි පැරග්‍රාෆ් එකේ පළවෙනි ඡේදය තමයි මේක. ඊට පස්සේ අපිට විස්තර කරන්න පුළුවන් what happens natural disaster එකක් වුණාම මොනවද වෙන්නේ? ස්වභාවික පද්‍රයකින් මොකද්ද වෙන්නේ? what happens කුමක්ද සිදු වෙන්නේ? සිදු වෙන දේ. ඒ කියන්නේ එකෙන් සිදුවන අනතුරු ගැන කතා කරන්න පුළුවන්. what happens to nature ස්වභාවයට මොකද්ද වෙන්නේ? what happens to people මිනිස්සුන්ට මොකද වෙන්නේ? වෙන අනතුරු ගැන කතා කරන්න පුළුවන්. මිනිස්සු මිය යනවා, දේපල විනාශ වෙනවා. සතුන්ට මොකද වෙන්නේ? ඒ වගේ වට කැමති කරුණු ටික කතා කරන්න පුළුවන්. හරිද? මාතෘකාවට අදාළව ලියන්න. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් වුණා natural disaster වලට හේතු මොනවද? reasons. What are the reasons for natural disasters? Reasons. මොනවද වෙන්න reasons? environmental pollution වෙන්න පුළුවන්. පරිසර දූෂණය. ඒ වගේම වනාන්තර විනාශ කිරීම, ගස් කැපීම, cutting trees, deforestation, වන විනාශය. ඒ වගේ දේවල් ගන්න පුළුවන් හේතු විදියට. global warming. පරිසර උෂ්ණත්වය ඉහළ යාම. ඊට පස්සේ අපි ගමු හැමසෙම reasons කිව්වා නම් ඒවට මොනවද solutions? විසඳුම් මොනවද? How to control natural disasters? Solutions විසඳුම්. විසඳුම් ගැන කතා කරන්න. How to control කොහොමද පාලනය කරන්නේ natural disasters? ඒකට අපි ගන්න පුළුවන්. පාඩ කියන්න පුළුවන්. නවත්තන environmental pollution විදිහ නීති දාලා stop environmental pollution එක ගැන කතා කරන්න පුළුවන්. planting trees ගස් වවනවා. ඒ වගේ දේවල් කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව કૃත්‍රිම දේවල් වලට වෙනුවට වැඩිපුර ස්වභාවික දේවල් පාවිච්චි කරන පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම ඒ වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ conclusion. අන්තිමටම conclusion එක පොඩි ඡේදයක් ලියුවම ඇති ඒකට හැබැයි ලස්සනට ලියන්න එක. conclusion එක. ඒකට කතා කරන්න පුළුවන්. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සමරි එකක් කියන්න පුළුවන් මේ ලියපු දේවල් වල. ඕකේ සමරි. කියන සාරාංශය ලියන්න පුළුවන්. ඊට පස්සේ your opinion ඔයාගේ මතය. ඒ වගේම ඔයා දෙන solutions මොනවද? එහෙම නැත්නම් ඔයාගේ wishes මොනවද මේ සම්බන්ධයෙන්? ඔයාගේ බලාපොරොත්තු මොනවද? ඒ දේවල් ගැන කතා කරන්න පුළුවන් කෙටි. ලස්සනට අවසන් කරන්න ස්ටේක. ඒතර මේකට තමයි brainstorming නැත්නම් mind mapping කියලා කියන්නේ. පොඩි සාරාංශයක් අදාළ මාතෘකාව ගැන, රචනා මාතෘකාව ගැන පොඩි ලියා ගන්න. හරි. අපි තව මාතෘකාවක් කරා බලමු. ඉතින් මාතෘකාව වෙනකොට the importance of learning English. the importance වැදගත්කම මොකේද? මොකේ වැදගත්කමද? of saying IT හංගවන learning English. ඉංග්‍රීසි ඉගෙන ගැනීම. ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ වැදගත්කම. එහෙම වාක්‍ය හිතන්න. ඒකට මම මේ කියලා දෙන්න. the importance. ඒ කියන්නේ වැදගත්කම මොකේද? of learn කියන්නේ ඉගෙන ගන්නවා. learning කියන්නේ ing දැනම ඉගෙන ගැනීම. verb එක noun එකක් බවට පත් වෙනවා ing දැනම. the importance of learning English. ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ කටුසටහන එක විදිහට ලියා ගන්න. introduction එකක් දෙනවා. ඉස්සෙල්ලා. ඒත් ඉංග්‍රීසි භාෂාව ගැන පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්. global language එක කියලා කියන්න පුළුවන්. ඉදිරියට කියන්න පුළුවන්. ගෝලීය භාෂාවක්. හරි. ඊට පස්සේ education එකට කොහොමද අධ්‍යාපනයට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක වැදගත් වෙන්නේ? ඒත් කතා කරන්න පුළුවන් කොහොමද school education එකට කොහොමද වැදගත් වෙන්නේ? පාසල් අධ්‍යාපනයට. ඊට පස්සේ ගොඩක් විෂයන් වල ඔරිජිනල් පොත් තියෙන ඉංග්‍රීසි වලින්. ඔය ඉංග්‍රීසි දන්නවනම් ඒ ඔරිජිනල් පොත්ම කියවලා
දැනුම ගන්න පුළුවන්. හරි ඊට පස්සේ කොහොමද ඒ වගේම ඉන්ටර්නෙට් එකේ ගොඩක් දේවල් තියෙන ඉංග්‍රීසි වලින්. එතකොට ගොඩක් විෂයන් සම්බන්ධ දේවල් ඉන්ටර්නෙට් එකේ රිෆර් කරන්න පුළුවන් ඉංග්‍රීසි දන්නවා නම්. ඊට පස්සේ කැම්පස් ගියාම යුනිවර්සිටි එකේදී කොහොමද වැදගත් වෙන්නේ? ඒවැ ලෙක්චර්ස් තියෙන ඉංග්‍රීසි වලින්. ඒතකොට ඉංග්‍රීසි නැතුව මොකද කරන්න බෑ. ලියන්න වෙන්නේ පේපර්ස් වලට ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ higher education උසස් අධ්‍යාපනයට. යුනිවර්සිටි higher education තමයි උසස් අධ්‍යාපනයට. ඒ කියන්නේ වෙන courses කරනවා නම් තවත් ඩිග්‍රී කරනවා නම් පිටරට ගිහින් ඉගෙන ගන්නවා නම් ඒ හැම දෙයකම ඉංග්‍රීසි ඕන වෙනවා. ඒ අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ පිටරට ගියා ඊට පස්සේ ලංකාවේ උපාධියක් කරත් සීමා චාර්ටර්ඩ් වගේ කළත් ඔක්කොම තියෙන ඉංග්‍රීසි වලින්. කැරියර්ස් වල මොනවද වැදගත් වෙන්නේ? ඒ වගේ වෘත්තීය ජීවිතේ කොහොමද ඉංග්‍රීසි වැදගත් වෙන්නේ? ඉන්ටර්විව් එකට ගියාම ඉංග්‍රීසි වලින් තමයි ප්‍රශ්න අහන්නේ. ඒකට ඉංග්‍රීසි නැතුව මුක් කරන්න බෑ. ඊට පස්සේ ප්‍රොමෝෂන්ස් ගන්න විශේෂයෙන් ඕ ලෙවල් වල තියෙන එක තියනවාද කියලා බලන්න. ප්‍රොමෝෂන් ගන්න එහෙම ඉංග්‍රීසි වැදගත් වෙනවා. ඊට පස්සේ ගණිතකරුවෙක් කතා කරන්න විශේෂයෙන් විදේශීය අයෙක් කතා කරන්න ඉංග්‍රීසි වැදගත් වෙනවා. කියනවාගෙන් කතා කරන එක වැදගත් වෙනවා. ඊට පස්සේ කොහොම සමාජයට වැදගත් වෙන්නේ? සොසයිටි. සමාජ ජීවත් වෙනකොට. ඒ වගේම මොඩර්න් වර්ල්ඩ් නවීන ලෝකයට නවීන ලෝකේ ජීවත් වෙනකොට ඉංග්‍රීසි වැදගත් වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් ලිය ගන්න පුළුවන්. කොහොමද? උදාහරණයක් විදිහට ගත්තොත් ඊමේල් එකක් යවන්න ඉන්ටර්නෙට් පාවිච්චි කරද්දී ඊට පස්සේ එදිනෙදා මිනිස්සුන්ට කතා කරද්දී ඒ වගේම පිටරට ගියොත් abroad ඉංග්‍රීසි වැදගත් වෙනවා. when you go abroad මම කියන්නේ abroad කියලා ඉංග්‍රීසි වැදගත් වෙනවා. හරි ඊට පස්සේ මේ දෙන ටික ලියලා මේ හැම එකකටම මේ ප්‍රධාන පොයින්ට් එකකට මේක ඡේද ගානේ වලින බොඩි පැරග්‍රාෆ් එකේ. ඊට පස්සේ අවසන් කරනවා කන්ක්ලූෂන් එකේ. මේ ලියපු ටිකේ සමරි එකක් ලියලා මේ සම්බන්ධයෙන් වගේ මතය කියන්න පුළුවන්. හරි ඔක තමයි එතකොට මයින්ඩ් මැපින් නැත්නම් බ්‍රේන්ස්ටෝමින් කියලා කියන්නේ. මෙහෙම බ්‍රේන්ස්ටෝමින් ඇතුව ලියුවාම බලන කෙනා දන්නවා මෙයා සැලැස්මක් ඇතුව ලියලා තියෙන කියලා. එතකොට අනිවාර්යෙන් අර ඕගනයිසේෂන් එකට හැමෙන් ලකුණු දෙක හරි තුන හරි අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒකම රචනාව ලස්සනයි. කියවන ආසිතිනවා. අනිවාර්යෙන් පැහැදිලි අත්අකුරු ලියන්න. තේරුණා. හරි. ඒතර ඔක තමයි බ්‍රේන්ස්ටෝමින් කියන වැදගත් කතා කළේ අපි මාර්ගෝපදේශාන්ත දෙක. Guideline number 2. Number 3. Select the tense. රචනාව ලියද්දී tense එක තෝරා ගැනීම හරියම වැදගත්. select තෝරගන්න tense. ඒ කියන්නේ රචනාවට ගැලපෙන කාලය තෝරගන්න. මොන tense එකද ලියන්නේ? simple present tense ද? simple past tense ද? simple future ද? එහෙම නැත්නම් future perfect ද? future සාමාන්‍ය future form ද පාවිච්චි කරන්නේ අනාගත කාලෙද? අතීත කාලෙද? වර්තමාන කාලෙද පාවිච්චි කරන්නේ කියලා තෝරගන්න ඕන. හරි ඒක තෝරගන්නේ මෙහෙමයි. understand the tense. තේරුම් ගන්න. අවබෝධ කරගන්න. which is required. අවශ්‍ය කරන. required කියන්නේ අවශ්‍යයි. which is required. අවශ්‍ය කරන. for. required for. අවශ්‍ය කරන. then do that. For them at ing දාන්නේ නම් required to write. ලිවීමට අවශ්‍ය කරන tense එක. required to write the essay. ඒ කියන්නේ රචනාව ලිවීමට අවශ්‍ය කරන tense එක තෝරගන්න. ඒක හරියම වැදගත්. හරි. ඒකට පොඩි විස්තරයක් දෙන්නම present tense පාවිච්චි කරන මොනවද? සාමාන්‍ය present tense present continuous උනත් පාවිච්චි කරන්න පුළුවන් ගැළපෙන විදිහට. ඒකත් පාවිච්චි කරන්නේ general descriptions වලට. සාමාන්‍ය හැඳින්වීම් වලට. සාමාන්‍ය විස්තර දෙනවා නම්. general. සාමාන්‍ය descriptions විස්තර. ඒ කියන්නේ my school, my best friend. ඒ වගේ රචනාවකවත් අපි ලියන්නේ simple present tense එකකින්. උදාහරණයක් my school, my pastime, my favorite pastime, මගේ ප්‍රියතම විනෝදාංශය, my favorite teacher. ඒ වගේ සේයක් ආවොත් අපි සාමාන්‍යයෙන් ලියන්නේ simple present tense එකකින්.
past tense එකෙන් මොකටද පාවිච්චි කරන්නේ? අතීත දෙයක් විස්තර කරන්න. මම අතීතයේ ට්‍රිප් එකක්, මගේ ජීවිතය අමතක නොවන සිදුවීමක්. කොහොමද මම ගේ නිවාඩුව සැමරුවේ? ගේ නිවාඩුව ගත කළේ කොහොමද මගේ පන්දිනේ සැමරුවේ? ඒ වගේ දේවල්. ඊට finished actions. අවසන් වෙච්ච ක්‍රියාවන් විස්තර කරන්න ආවොත් ඒ සම්බන්ධ essay එකක් ආවොත් අපි පාවිච්චි කරන්නේ simple past tense. finished actions. අවසන් වූ ක්‍රියාවන් විස්තර කරන්න ආවොත් මේ tense එක use කරනවා. හරි. උදාහරණයක්. a trip එකක් that I went. මම ගියේ. How did I spend my last vacation? කොහොමද මම මගේ අවසාන නිවාඩුව ගත කළේ? හරි. ඊට පස්සේ ලියා ගන්න කොහොමද අපි future tense එක පාවිච්චි කරන මොනවා වගේ එකකටද? අනාගත දේවල් විස්තර කරන්න ආවොත් අපිට imagine කරලා අනාගතේ මොනවද වෙයිද කියලා predict කරලා විස්තර කරන්න ආවොත් ඒතරයි පාවිච්චි කරන future tenses. future perfect වෙන්න පුළුවන්, simple future වෙන්න පුළුවන්, future perfect continuous වෙන්න පුළුවන්, future continuous වෙන්න පුළුවන්. මේ future forms හතරම පාවිච්චි කරන්න පුළුවන්. present tense වල හතරක් තියෙනවා forms, past tense වල හතරක් තියෙනවා, future tense වලත් හතරක් තියෙනවා. active voice වල ඒ වගේම passive voice වලත් පාවිච්චි කරන්න SSC ඇතුළේ. හරි, future tense පාවිච්චි කරනවා නම් ඒ වගේම conditional sentences ඉගෙන තියෙනවා. ඒවා පාවිච්චි කරන කොන්දේසි වාක්‍ය. Descriptions about future happenings. Descriptions. විස්තර about ගැන future අනාගත happenings සිදුවීම් අනාගත සිදුවීම් ගැන ලියන්න ආවොත් ඔය පාවිච්චි කරන්නේ future tenses. For an example, උදාහරණයක් වශයෙන් life in year 2050. life ජීවිතය in 2050 දී ජීවිතේ මොනවා වගේ වෙයිද කියලා අපිට ගෙස් කරලා අනුමාන කරලා ලියන්න නම් ප්‍රෙඩික්ට් කරලා උපකල්පනය කරලා අනාගත කියන විදිහට ලියන්න නම් ඒකට අපි පාවිච්චි කරන්නේ future tenses. ඊට අමතරව conditional sentences type 2 වගේ පාවිච්චි කරලා ලියන්න පුළුවන්. ඔය if I were God මම දෙවියෙක් වුණොත් මම මොනවද කරන්නේ? ඒ වගේ આવොත් if I were a god I would. ඒ වගේ conditional sentences දාලා ලියන්න එන්න පුළුවන්. imagine කරලා ලියන්න આવොත්. okay, next one. හරි, දැන් අපි බලමු introduction එක කොහොමද ලියන්නේ කියලා. introduction. වචන introduction එක. හැඳින්වීම. හැඳින්වීම ලියන්නේ මෙහෙම. It should have a good start. ඒකට හොඳ ආරම්භයක් තිබිය යුතුයි. එකෙන් ඔයාලට එක්සැමිනර් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒකට එක්සැමිනර් වැඩිපුර ලකුණු දෙන්න හිතෙනවා. It should be an overview of the subject. Space there again. It should be an overview of the subject. Valiyane ana. It should have a good opening sentence. එකට තියෙන්න ඕන හොඳ ආරම්භක වාක්‍යයක්. මේ පොතේ ලියා ගන්න. It should have a good opening sentence. එකට තියෙන්න ඕන හොඳ ආරම්භක වාක්‍යයක්. හරි, මේ එතන මේකේදී වැදගත් වෙන්නේ මාතෘකාව ගැන. අන්න ඒ වගේ මේකට හොඳ ආරම්භක වාක්‍යයක් දාලා ලස්සනට ලියන්න. හැමෙන් ලියගන්න පොතේ.
ලියගන්න පරක් වෙනවා නම් වීඩියෝ එක පෝස් කරලා ඇසේ පද ලියා ගන්න. ඊට බොඩි කොහොමද අපි බොඩි පැරග්‍රාෆ්ස් ලියන්නේ? use paragraphs. ඡේද පාවිච්චි කරන්න. අනිවාර්යෙන් ඡේද වෙන් කරන්න. අර brainstorming වල අපි ලියාගත්තනේ point forms. ඒක එක point එකකට එක ඡේද ගන්න වෙන් කරන්නේ. නැත්නම් guidelines දීලා තියෙනවා නම් එක guideline එකකට එක ඡේද ගන්න වෙන් කරන්න. දැන් ඕල් වලට වගේ guidelines දෙනවා. මාර්ගෝපදේශ දෙනවා මෙන්න මේ දේවල් සඳහන් කරන්න කියලා. ඒතකොට එක කරුණකට එක ඡේදයක් ගන්න වෙන් කරන්න. Okay, use paragraphs. Use the outline. පාවිච්චි කරන්න අර සැකිල්ල කොවා ලියපු සැකිල්ල guidelines දීලා නැත්තම්. Use the outlines. එහෙම නැත්තම් guidelines මාර්ගෝපදේශ. guidelines දීලා තියෙනවා නේ පාවිච්චි කරන්න නැත්තම් වාගේ සැකිල්ල පාවිච්චි කරන්න. හරි. Each paragraph should talk about. Each paragraph හැම ඡේදෙම should talk කතා කළ යුතුයි about ගැන මොකක් ගැනද? about one or two particular point. particular point, one or two particular point. ඒ කියන්නේ හැම පැරග්‍රාෆ් එකක්ම කතා කරන්න ඕන particular එක්තරා නැත්නම් නිශ්චිත එක කරුණක් ගැන හරි කරුණු දෙකක් ගැන හරි කතා කරන්න ඕන. කරුණු වැඩි නම් දෙකක් කතා කරලා කමන්නේ. සාමාන්‍යයෙන් හොඳ කරුණක් තියෙනවා නම් හොඳ කරුණක් විදිහට තියෙනවා නම් වැඩිපුර අපිට ලියන්න පුළුවන් වචන සාමාන්‍ය වචන 40ක් වගේ එක කරුණක් ගැන කිව්වත් ඇති. Okay. ඊයන්ට ලියා ගන්න write a good opening sentence. අනිවාර්යෙන් body paragraph ලියනකොට හොඳ opening sentence එකක් ලියන්න ඕන. හරි. To each paragraph හැම paragraph එකකටම හැම paragraph එකකටම හොඳ opening sentence එකක් ලියන්න. Then write supportive sentences. ඊට පස්සේ ලියන්න then ඊට පස්සේ write ලියන්න supportive. ඒ කියන්නේ මෙහෙමයි. හැම paragraph එකක් පටන් ගනිද්දිම හොඳ opening sentence එකක් ලියනවා. අදාළ කරුණ ගැන, අදාළ point එක ගැන. ඊට පස්සේ ඒ අදාළ point එකට ගැලපෙන්න supportive sentences. ඒ කියන්නේ අදාළ sentence එකට උපකාර කරන වාක්‍ය ලියන ඡේදය. Okay, then write supportive sentences. Sentences should be well connected. මේක හරියම වැදගත්. Sentences should be well connected. හොඳට එකිනෙකට connect වෙලා තියෙන්න ඕන, සම්බන්ධ වෙලා තියෙන්න ඕන. sentences අතර ගැළපීමක් තියෙන්න ඕන. You can use conjunctions for that. ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න conjunctions. You can use ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න conjunctions සම්බන්ධීකරණ පද for that ඒ සඳහා. අර වාක්‍යයක connection එක තවත් වැඩි කරන්න ඔයාලට conjunctions පාවිච්චි කරන්න පුළුවන්. මොනවද conjunctions? ඉගෙනගෙන තියෙනවා. එකිනෙකට ගැලපෙන වාක්‍ය නම් වාක්‍ය අතර සම්බන්ධ කරන්න අපිට පොඩි කාර්යයක් ගන්නවා add වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ලියගන්න number 1. addition වාක්‍ය සම්බන්ධ කරන්න, එකතු කරන්න. වාක්‍ය එකතු කරලා තනි වාක්‍ය හදන්න, complex sentences හදන්න. and සහ වගේ conjunction පාවිච්චි කරන්න පුළුවන්. apart from that කරුණු ගොඩක් තියෙනවා නම් මීට අමතරව කියලා කියන්නේ apart from that පාවිච්චි කරන්න පුළුවන්. මේ කරුණට අමතරව apart from that මීට අමතරව and කියන්නේ සහ
further තවදුරටත් in addition to that ඒත් ඊට අමතරව කියන කරුණු ගොඩක් තියෙනවා නම් මේ වගේ දේවල් ගන්නවම ලස්සනයි. අර sentences are well connected. වාක්‍ය හොඳට සම්බන්ධයි. besides ඒත් මේ අරුණාම at the same time මේ වගේ වාක්‍ය පාවිච්චි කරන්න පුළුවන්. වාක්‍ය අතර සම්බන්ධය ඇති කරන්න. number 2 contrast. වාක්‍ය එකිනෙකට වෙනස් නම් ප්‍රතිවිරුද්ධ නම් contrast නම් කියන්නේ ප්‍රතිවිරුද්ධ නම් පාවිච්චි කරන්න පුළුවන්, විරුද්ධ නම් පාවිච්චි කරන්න පුළුවන්. but නමුත් nevertheless කියන්නේ එහෙම වුණත් තයෙත් එනමුදු ඔය තේරුම් තියෙනවා. ඊට පස්සේ though, although, even though තුනේම තේරුම සමානයි එහෙම වුණත්. හරි ඊට අමතරව නොතකා in spite of තව despite in spite of කියන්නේ නොතකා කියන්නේ කිසියම් දෙයක් ගණන් ගන්න නැතුව නොසලකා. however එහෙම වුණත් ඔයගේ වාක්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ conjunctions පාවිච්චි කරන්න පුළුවන්. හරි in spite of කියන්නේ නොතකා he came to office in spite of his sickness. ඔහුගේ අසනීපේ නොතකා ඔෆිස් එකට ආවා. ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. they played cricket in spite of the rain. ඔවුන් වැස්ස නොතකා ක්‍රිකට් සෙල්ලම් කළා. මේක උදාහරණ කලින් කරලා තියෙනවා. ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒකට වචන අතර සම්බන්ධය ඇති කරන conjunctions ලෙස. හරි තව වර්ගයක් තියෙනවා. ඒ අර්ථයෙන් ඔය නම් 5 වලට තමයි කියන්නේ reason. හේතුව දෙන්න මොනවද පාවිච්චි කරන conjunctions? දන්නවා මොනවද? because මක් නිසා දෙයක් තව ඒ සමාන තේරුම තමයි as since නිසා කියන තේරුම තියෙනවා. so therefore so සහ therefore කියන්නේ එම නිසා. so therefore කියන්නේ එම නිසා. තව so එකට ඉතින් කියන තේරුමක් තියෙනවා. so therefore කියන්නේ එම නිසා. hence එහෙයින් ඔයගේ ඒවා හේතු දෙන්න පාවිච්චි කරන්න පුළුවන්. තව as a result of that එහි ප්‍රතිඵලයක් ලෙස as a result of that කිසියම් දෙයක ප්‍රතිඵලයක් ලෙස. okay ඊළඟ කරුණ number 6 මාර්ග උපදේශවල අංක 6 selection of words වචන තෝරා ගැනීම. number 6 selection තෝරා ගැනීම තේරීම. වචන තෝරා ගැනීම. use a good set of vocabulary. අනිවාර්යෙන් හොඳ vocabulary පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ හොඳ වචන පාවිච්චි කරන්න ඕන. ඒකට වාගේ vocabulary ඔයා improve කරගන්න ඕන. use a good set of vocabulary. here ඒකට ඒ සඳහා වාගේ vocabulary ඔයා enrich කරගන්න ඕන. don't repeat the same word. කියන්නේ වාගේ වචන කපඩාව වැඩි කරගන්න ඕන. හැබැයි මේක මතක තියාගන්න don't repeat the same word. එකම වචනේ නැවත නැවත පාවිච්චි කරන්න එපා. එහෙමනම් එකම වචනේ පාවිච්චි කරන්න එනවා නම් ඒ වචනේට සමාන similar words සමාන වචනම දැනගෙන ඉන්නවා. don't repeat the same word or same types of sentences. එහෙම නැත්නම් or same types of sentences. එකම වර්ගවල එකම රටාවේ වාක්‍යයක් නැවත නැවත ලියන්න එපා. හිතන්න I think කියන හිතන්න ලියන්න එපා. ඒකට I wish, I hope ඒ වගේ ලියන්න. there are ඒ වගේම එක දිගටම ලියන්න එපා. එකම ස්ටයිල් එකේ වාක්‍ය ලියන්න එපා එක දිගට. ඒතර බෝරින් වෙනවා බලන කෙනාට. too many times ඕනට වඩා ලියන්න එපා. එකම ටයිප් එකේ වාක්‍ය සහ
එකම වචනේ. Okay, you can use වඩ පුළුවන් පාවිච්චි කරන්න මොනවද? synonyms සමාන පද. synonyms කියන්නේ සමාන පද. antonyms විරුද්ධ පද. proverbs ප්‍රස්තාව පිරුළු. idioms කියන්නේ හිතන්න උදාහරණයක් විදිහට ගත්තොත් over the moon. over the moon කියන්නේ මත පිට අදහස හඳට උඩින්නේ. හැබැයි ඒක ඇත්ත අදහස හඳට උඩින් නෙමෙයි. හරි. ඊටම සතුටු වුණාම කියනවා I am over the moon. මට ඊටමත් සතුටුයි. I am very happy. That's the meaning of over the moon. ඒ වගේ idioms පාවිච්චි කරනකොට idioms කියන්නේ එතන මොකද්ද? කිසියම් වචනයක මත පිට අදහස නෙමෙයි තියෙන එකට ගැඹුරු අදහසක් තියෙනවා. ඒවට කියනවා භාෂාවක විශේෂ ප්‍රයෝග කියලා. වාක් සම්ප්‍රදායන් කියලා කියනවා. ඊට අමතරව වල පාවිච්චි කරන්න පුළුවන් proverbs, idioms and quotations. ඒ කියන්නේ විවිධ පුජ්‍යලයන්ගේ විවිධ ප්‍රකාශ උපුටා ගැනීම. දැන් ඔය සියටල් වගේ කියපු දේවල් පාවිච්චි කරන්න පුළුවන් environment ගැන assess ලියනවා. ඒ වගේ විවිධ පුජ්‍යලයන් quotations පාවිච්චි කරන්න පුළුවන්. ඒක රචනාව හරිය ලස්සන වෙනවා. content එක වඩාත් හොඳ වෙනවා. අනිවාර්යයෙන්ම tenses වලින් tenses දැනුම පෙන්නන්න active passive පාවිච්චි කරන්න. number 7 ඔය ඉංග්‍රීසි දන්නවා කියලා වෙන්න. conclusion අන්තිමට කොහොමද? අවසානයේ ලියන්න. conclusion අවසානයේ the summary is usually included here. the summary සාරාංශය is usually mentioned. is usually included here. මෙතෙන්ට සාමාන්‍යයෙන් අතුල් කරනවා මොකද්ද? summary එක සාරාංශය. You can write your personal opinion. You can write your personal opinion. වාට ලියන්න පුළුවන් වාගේ පෞද්ගලික මතය. personal opinion කියන්නේ පෞද්ගලික මතය. on the subject. අදාළ මාතෘකාව ගැන කතා කරන කරුණ ගැන. on the subject අදාළ කරුණ ගැන. ඊට අමතරව වල සඳහන් කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන් වාගේ යෝජන නැත්නම් වාගේ විශේෂ වාගේ බලාපොරොත්තු මොනවද? මෙහෙම වුණා නම් හොඳයි කියලා හිතනවා. වාගේ මතය ඒ වගේ වාගේ විශේෂ කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් සමර එක තමයි මේක ලියන්නේ. ඊට අමතරව වාගේ මතයක් තියෙනවා නම් ඒ දේ සඳහන් කරන්න පුළුවන් කන්ක්ලූෂන් එකට. හරි. ඔය විදිහට පැහැදිලිව රචනා ලියුවොත් full marks ගන්න පුළුවන්. සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. හරි. I want